හරි හරිද ඔයාට මම කිව්වා දත්ත පාදකයක් කියන තැන ලියාගන්න කියලා කොහොමද දත්ත පාදකේ දත්ත ගොනුවක් යනු සංවිධානාත්මකව දත්ත තැන්පත් කර ඇති ඒකකයක් එහෙනම් දත්ත ගොනුවක් එහෙනම් පුතේ අපි මුලින්ම දැනගන්නවා එහෙනම් මොකක්ද දත්ත පාදකය කියන්නේ මොකක් කියලාද මේ වගේ දත්ත ගබඩා කරලා තියෙන ගොනුවක් නැත්නම් අපි කියන්නේ ඒකකයක් එහෙම නැත්නම් සංවිධානාත්මකව දත්ත ගබඩා කරලා තියෙන ඕනෑම තැනකට අපි කියනවා මොකක් කියලාද දත්ත පාදකයක් කියලා. පුතේ තව එකක් මෙතනදී දැනගන්න මෙන්න මේ දත්ත පාදක තියෙන්න පුළුවන් එක්ක මැනුවල් එහෙම නැත්නම් අත්තුරු ක්‍රමයකට අත්තුරු ක්‍රමයකට ඒ කියන්නේ පොත්පත් වල ලියාගෙන කරගෙන එහෙම නැත්නම් ස්වයංක්‍රීයව ඒ කියන්නේ අපි ওই පරිගණකයක් හෝ මොකක් හරි ඩිවයිස් එකක් භාවිතා කරලා මේක භාවිතා කරන්න නම් යොදා ගන්න පුළුවන්. ඕකටම ලියා ගන්න උතන යටින් එතෙන්ම යටින් ලියන්න සාම්ප්‍රදායික ක්‍රමයන් මෙන්ම පරිගණක තාක්ෂණයේද පරිගණක තාක්ෂණයේ සාම්ප්‍රදායික ක්‍රම භාවිතයෙන් මෙන්ම පරිගණක තාක්ෂණයේ භාවිතයෙන් දත්ත ගොනු නිර්මාණය කරගත හැක නමුත් සාම්ප්‍රදායික ක්‍රම භාවිතයෙන් දත්ත ගොනු පවත්වාගෙන යාමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ කාලය විශාල වශයෙන් ගත වීම වැඩි ශ්‍රමයක් අවශ්‍ය වීම දත්ත පාදකයේ පවත්වාගෙන යාමට විශාල ඉඩකඩක් අවශ්‍ය වීම වැනි ගැටලු සාම්ප්‍රදායික ක්‍රම භාවිතයෙන් දත්ත ගොනු පවත්වාගෙන යාමේදී
දත්ත ගුණ පවත්වාගෙන යාමේදී ඒ තුල දක්නට ලැබේ එම ගැටලු අවම කර ගැනීම සඳහා පරිගණක ක්‍රමය භාවිතයෙන් දත්ත පාදක නිර්මාණය කිරීම සිදු කරනු ලබයි. ඔයා නිකන් හිතන්න ලංකාවෙම ඒක ඕනේ ඒක අනුරාධපුරේ විතරක් කියමු. අනුරාධපුරේ නගර සීමාව තුළ දිනකට උපදින දරුවන්ගේ උපැන්න සහතික හරි ගබඩා කරලා තියාගන්න කොච්චර ඉඩ කඩක් ඕන වෙනවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එහෙම නැත්නම් උපැන්න මඩල රෙජිස්ට්‍රාර් වල. මොකද මේක භෞතිකව තියාගන්න වෙනවා. මොකද එයා අපි ගිහිල්ලා අපි පස්සේ කොපියක් ඉල්ලනකොට එයා හොයාගෙන යන්න ඕනේ ඒ තියෙන රාක්කේ ඒ කියන අවුරුද්දේ ඒ කියන මාසේ ඒ කියන දිනේ. මේක හරි අමාරුයි. ඔයාලා ඉස්කෝලේ ඔයාලගේ දත්ත අර විදියට තියාගන්නකොට පුතේ ගුරුතුමාට නැත්තම් ගුරුවරයාට ලොකු ඒටි කොළ දෙකක් වගේ අමුණන්න වෙනවා. විෂයන් 9ක් අද ළමයි කී දෙනෙක්ද? එතකොට ඒක පවත්වාගෙන යාම අමාරු වෙනවා. හරි අපහසුයි. එකෙල්ලේ තොරතුරක් ඇහුවොත් හොයාගෙන ගිහිල්ලා තමයි ගන්න වෙන්නේ. නමුත් ඒ ගැටලු සියල්ල පරිගණකගත ක්‍රමයෙන් දත්ත පාදකයක් හැදුවොත් දැන් දන්නවා දත්ත පාදකය කියපුවාම දත්ත සියල් ගණනාවක් එකට එකතු කරපු තැනක් හසුරවීම පරිගණක ආශ්‍රයෙන් හරි ලේසි. අපි හිතමුකෝ පරිගණක ගත කරලා තියෙන උපැන්න සහතිකය කියලා. අපිට ඔය උපැන්න සහතිකයේ අංකයක් තියෙනවා. ඒ අංකේ දුන්නාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැත්තම් ඔය පාට උපැන්න සහතිකයේ මුල් පිටපතක් අරන් එන්න කියලා දුන්නාම ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියපුවාම එයාලා ඒ අවුරුද්දේ ඒ මාසේ ඒ දිනේ තියෙන රාක්කේ හොයාගෙන ගිහිල්ලා ඒ පොතේ ෆොටෝකොපියක් තමයි සීල් එක ගහලා ඔයාට දෙන්නේ. හැබැයි පුතේ පරිගණකගත කරලා තියෙනවා නම් ඒ උපැන්න සහතිකයේ අංකේ සර්ච් කරපුවාම නැත්නම් පරිගණකයෙන් හොයපුවාම අදාළ පිටුව එනවා. print එක ගත්තා දුන්නා. හරි ලේසි. හැබැයි වර්තමානයේ තුල පරිගණක තාක්ෂණය වැඩියෙන් භාවිතා කරනවා. නමුත් සාම්ප්‍රදායික ක්‍රමයෙන් භාවිතා කරනවා නැතුවම නෙමෙයි. හරිද? සාමාන්‍යයෙන් ඒකත් භාවිතා කරනවා. මොකද තාක්ෂණික වශයෙන් ඇතිවෙනා වූ ගැටලු මග හරවා ගන්න සාම්ප්‍රදායික දත්ත ගබඩාව පවත්වාගෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මොකද පරිගණක තාක්ෂණය ඔස්සේ දත්ත පාදකයක් හසුරවනකොට ඒකට හානියක් වුණොත් ආයෙ බලන්න තැනක් හොයාගන්න තැනක් නැති නිසා මැනුවල් එහෙම නැත්නම් සාම්ප්‍රදායික ක්‍රමයකට දත්ත පාදකයක් පවත්වාගෙන යනවා. ඊළඟ ප්‍රශ්නේ දැන් හරි දත්ත පාදකය කියන එක දන්නවා දත්ත සංවිධානාත්මකව ගබඩා කරන මේක සංවිධානාත්මකව ගබඩා කරලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි ඇයි මේ දත්ත පාදකයක් ඕන වෙන්නේ? ඇයි මේ දත්ත පාදකය ඕනේ? පුතේ ඇයි මට මේ දත්ත පාදකයක් නැත්තම් ඔයාලගේ තොරතුරු ටිකක් අපි ගාව තියාගන්න. ඇයි මේ දත්ත එකතු කරලා සංවිධානාත්මකව ගබඩා කරලා තියාගන්න? අපිට දත්ත නැවත ලබා ගන්න අවශ්‍ය වෙලාවට ලබා ගන්න අවශ්‍ය තොරතුරු බලා ගන්න ඒ දත්තයන් පිළිවෙලකට තියාගන්න අපිට දත්ත පාදකයක් ඕන වෙනවා.
හරි ළමයින්ගේ පොත් නම් තියෙන පොත වෙනයි විෂයන් වල නම් තියෙන පොත වෙනයි අර ලකුණු තියෙන පොත වෙනයි ඔය ඔක්කොම වෙන වෙනම තිබ්බොත් පොත් 20ක් 30ක් එකතු කරගන්න වෙන අවසාන වශයෙන් වාර විභාග ඉවර වෙයි. ඒ නිසා එයාලා ඒ විශාල වීම නැත්නම් සංකීර්ණ වීම වළක්වා ගන්න දත්ත පාදකයක් පවත්වාගෙන යනවා. ඒ දත්ත පාදකයේ තුලින් අපිට පුළුවන් අපිට අවශ්‍ය වේලාවට දත්ත නැවත ලබා ගන්න, දත්ත බලා ගන්න, දත්ත යාවත්කාලීන කරන්න හරි ලේසි මොකක් තිබ්බොත්ද දත්ත පාදකයක් තිබුණා. එහෙනම් ඇයි දත්ත පාදකයක් ඕනේ? අවශ්‍ය වූ විට දත්ත ලබා ගන්න, අවශ්‍ය වූ විට දත්ත බලා ගන්න, අවශ්‍ය වූ විට දත්ත යාවත්කාලීන කරන්න අපිට මොකක්ද ඕන වෙන්නේ? දත්ත පාදකයක් ඕනේ. ලංකාවෙම ඩෙන්ටිටි වල අංකේ නම ලිපිනේ හරි දුරකථන අංක මේ විදියට සියල්ල එක තැනක ගබඩා කරලා තියෙනවා නම් හොර ලයිසන් හොර ඩෙන්ටිටි හදන්න බෑ. මේ ලංකාවෙම ඉන්න සියලුම දෙනා කම්පියුටර් ගත කරලා තියෙනවා නම් ඒ කම්පියුටර් ගත කරලා තියෙනවා නම් ඩෙන්ටිටි උපැන්න සහතික අධ්‍යාපන සහතික හරිද යා විවාහ සහතික එතකොට ඔය අදාළ සියලු දේවල් හොරකම් කරන්න බෑ. ඔය වගේ වංචා කරන්න බෑ. හරි විවාහ 1 2 3 කරගන්න බෑ. සිස්ටම් එකෙන් අහු වෙනවා. හරි එහෙනම් අපිට මෙන්න මේ පරිගණකගත දත්ත පාදකයේ තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. නමුත් සාම්ප්‍රදායික වැදගත් නොවෙනවාම නෙමෙයි. අපි හිතමු 2000 අවුරුද්දේ 11 වෙනි මාසේ 5 වෙනිදා දත්තේ හොයාගන්න පොතක් පෙරලන්න වුණොත් ඔයාලා දන්නවා accounts වල ledger එක කියන එක. ඒ වගේ ලොකු පොතක් පෙරලන්න වුණොත් ඔයා අවුරුදු කීයක් පස්සට දාන් ගණන් කරන්න ඕනද? දැන් 20 ඉන්නේ. 20යි 21 ඉන්නේ. 2000 අවුරුද්දේ නම් අවුරුදු 20ක් පස්සට ඔයාට හොයාන යන්න වෙනවා පිටු පෙරල. නමුත් පරිගණකගත කරලා තිබ්බනම් අදාළ අවුරුද්දයි දිනෙයි මාසේ එකක් කොටස දුන්නා නම් අපිට ටක් ගාලා තොරතුරු ටික එනවා. ඒ කෙසේ වෙතත් සාම්ප්‍රදායික හෝ පරිගණකගත කියන දෙකම භාවිතා කරා. නැත්නම් එකක් භාවිතා කරා. දත්ත පාදකය ඇයි අපිට ඕනේ? අවශ්‍ය වේලාවට දත්ත ලබා ගන්න, අවශ්‍ය වේලාවට දත්ත පිටපත් කරගන්න, අවශ්‍ය වේලාවට දත්ත යාවත්කාලීන කරන්න අපිට නිවැරදිව හසුරුවපු දත්ත පාදකයක් ඕනේ. අලුත් ඡේදයකින් ලියන්න. අලුත් ඡේදයකින් දෛනිකව ඇතිවන දත්තයන් නිවැරදිව සංවිධානාත්මකව දත්ත පාදකයක් තුල ගබඩා කිරීමෙන් එක නිවැරදිව දත්ත වාර්තා කිරීමටත් අවශ්‍ය වූ විටක පහසුවෙන් දත්ත ලබා ගැනීමටත් අවශ්‍ය වූ විටක දත්ත යාවත්කාලීන කිරීමටත් නැවත නැවත දත්ත වාර්තා වීම වළක්වා ගැනීමටත් නිවැරදිව හසුරවන ලද
දත්ත පාදකයක් තුලින් නිවැරදිව හසුරවන ලද දත්ත පාදකයක් තුලින් සිදු කරගත හැක ඇයි ඕනේ එහෙනම් නිවැරදිව වාර්තා කරලා අවශ්‍ය වූ විට ලබාගෙන අවශ්‍ය වේලාවට අප්ඩේට් කරලා නැත්නම් යාවත් කාලීන කරලා නැවත එකම දත්තය වාර්තා වීම නවත්තා ගන්න අපිට දත්ත පාදකයක් ඕන වෙයි. විශාල දත්ත තියෙන්නේ අපි ගාව. දැන් හිතන්න මාසයක් පුරාවට ව්‍යාපාර ආයතනයක සිදුවන ගනුදෙනු කියලා ගන්න. කීයක්නම් ගනුදෙනු වෙනවද? ඒ ගනුදෙනු පිළිවෙලට ලස්සනට වාර්තා කරගන්න එයාට දත්ත පාදකයක් ඕන. නැත්තම් පුතේ අපිට අවශ්‍ය වෙලාවට ඒ දත්තේ බලා ගන්න තැනක් නැහැ. අවශ්‍ය වෙලාවට ඒ දත්තේ පිටපත් කරලා අපිට ඉදිරිපත් කරන්න තැනක් නැහැ. ඒ නිසා අපිට දත්ත පාදකයක් ඕන වෙනවා. දත්ත පාදකයෙන් මොකද වෙන්නේ? දත්ත පාදකයෙන් මොකද වෙන්නේ? අර අසංවිධිතව ඔහේ තියෙන දත්ත පිළිවෙලකට මොකද කරන්නේ? වාර්තා කරනවා. අර ඔහේ තියෙන දෛනිකව ඇතිවන දත්ත පිළිවෙලකට යම් ආකෘතියකට ආයතනයට ගැලපෙන විදිහට හදාගත්ත දත්ත ගබඩාවක නිවැරදිව අපි වාර්තා කරනවා. ලියන්න යටින් අලුත් ඡේදයකින් දෛනිකව ඇතිවන විශාල ගනුදෙනු හා දත්තයන් සංවිධානාත්මකව නිවැරදි සැලැස්මකට අනුව වාර්තා කිරීම දත්ත පාදකයක් වරන් ඇතුලේ ඩේටාබේස් එකක් තුලින් සිදුවේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා පුතේ මොකද වෙන්නේ නම් සංවිධානාත්මකව පිළිවෙලට නිවැරදිව දත්ත ගබඩා කරනවා. දත්ත ගබඩාවක් මොනවාද දත්ත ගබඩා වර්ග? ඒ කියන්න පුතේ අපි සාම්ප්‍රදායිකව පරිගණක නැත්තම් ස්වයංක්‍රීය ක්‍රමයට දත්ත පාදක තියාගෙන යනකොට අපිට පුළුවන් වෙනවා දත්ත ගොනු වර්ග කීපයක් හඳුනා ගන්න. දත්ත ගොනුවේ තියෙන්නේ සංවිධානාත්මක වුණු දත්තයන්. හැබැයි ඒක තියාගන්න ආකාරයන් වෙනස් වෙනවා. යටින් ලියන්න ඈ. දත්ත ගොනු පවත්වාගෙන යන ආකාරයන් අනුව දත්ත ගොනු කීපයක්
හඳුනාගත හැක එක පැතලි දත්ත ගොනු දෙක දූරාවලි දත්ත ගොනු තුන ජාල ආකෘති හතර සම්බන්ධිත ආකෘති අවසාන එක වස්තු සම්බන්ධක ආකෘති අපිට එහෙනම් ඔන්න ඔය ආකාරයන් පහක් තියෙනවා. ඔන්න ඔය ආකාරයන් පහ කැමති එකක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි පුතේ මතක තියාගන්න වර්තමානයේ බහුලවම භාවිතා කරන්නේ ඔයාලට නිබන්ධනයේ දීලා තියෙනවා පුතා බලන්න. ඔන්න ඔය ආකෘති වලින් අපිට කතා කරන්න කියලා කියන්නේ සම්බන්ධිත ආකෘතිය විතරයි නේ. ඒකට වස්තු සම්බන්ධකයයි ඔන්න ඔය සම්බන්ධක කියන එක අතර සම්බන්ධිත කියන එක අතර ලොකු වෙනසක් නැහැ. නමුත් අපිට ඒටි විෂය ධාරාව තුල අපිට කතා කරන්න කියලා තියෙන්නේ සම්බන්ධිත ආකෘතිය ගැන. එහෙනම් ඔයාලට තේරෙනවා සම්බන්ධිත ආකෘතිය කියන එක යම් තාක් දුරට හොඳ ඇති. නැත්තම් ඕක කතා කරන්නේ අපි ඔය කියන ආකෘති පිළිබඳ පොඩි හැඳින්වීමක් දැනගමු. ගන්න ඔයා පළවෙනි එක අනුමාත්‍රකාවක් විදියට පැතලි දත්ත ගොනු ඕකට හොඳම උදාහරණය තමයි පාසලේ අර මම කිව්ව වාර්තාව. ඒක ටිකක් දිගයි. සියලුම දත්තයන් පුතේ තියාගෙන යන්නේ එක ගොනුවක. නැත්නම් එක කොලයක. එහෙම නැත්නම් එක ෆයිල් එක. අන්න ඒකට අපි කියනවා පැතලි. පුතා දිගයි ඒක. හරි පැතලි. ලියා ගන්න පැතලි දත්ත ගොනු. ඒ යටතේ දත්ත පාදකයට අදාළ සියලුම දත්ත තනි ගොනුවක් තුල ගබඩා කර පවත්වාගෙන යාම පැතලි දත්ත ගොනුව ලෙස හැඳින්වේ.
හරි ඔයා පුතේ පොඩිවට වගුවක් ගහ ගන්න මෙන්න මෙහෙම පල්ලෙහාට රූල් දෙක තුනක් තිබ්බාම ඇති හැබැයි මේ පැත්තට එන කොලම්ස් ගන්න වැඩි වෙනවා මෙන්න මෙහෙම පළවෙනි එක එනවා සේවක අංකය ටිකක් දිගට ගන්න වෙනවා ඈ සේවක අංකය නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය දුරකථන අංකය හරි වැටුප අත්තිකාල හරි නිවාඩු තව දීමනා පේනවනේ පුතේ පැතලී කියන එක තව ණය ලබා දීම ඕන පවුලේ විස්තර ඕන්න ඔයාලට තේරෙනවා දත්ත ගොනුව කොහමද පළලයි හරි දෙවෙනි එකට යන් අපි ඊළඟ දූරාවලිය ආකෘතිය. ඔය තමයි පැතලි එක. ඊළඟ දූරාවලිය ආකෘතිය. පුතේ මේකේ හරිද? මෙන්න මේ ආකෘතියේ මේකේ තියෙනවනේ පොඩි සංකීර්ණත්වයක්. දිගට යනවනේ. හැබැයි දූරාවලිය ආකෘතියේදී යම්කිසි ආකාරයක දත්ත අතර සම්බන්ධයක් ගොඩනගාගෙන යනවා. දත්ත අතර යම් සම්බන්ධයක් ගොඩනගාගෙන යනවා. ඒ සම්බන්ධය තමයි ඒක පිළිවෙලකට සංවිධානය කරලා තියෙනවා. ව්‍යුහයක් හදලා තියෙනවා. උදාහරණයක් විදිහට ව්‍යාපෘතියක් තියෙනවා පුතේ. ව්‍යාපෘතියක් තියෙනවා ඒ ව්‍යාපෘති තුනක් තියෙනවා ඒ ව්‍යාපෘතිය යටතේ එක ව්‍යාපෘතිය යටතේ එකක් සෞඛ්‍ය තව එකක් මාර්ග තව එකක් නිවාස හරි ඊට පස්සේ මේ මාර්ග කියන එකත් सामान्य मार्ग अधिवेगी බලන්න යම් විදියක දූරාවලියක් හරි මේ ගැලීමක් තියෙනවා අන්න ඒකට අපි කියනවා දූරාවලිය ආකෘතිය කියලා ලියන්න යටින් මේව දැනගෙන හිටපුවාම ඇති व्यूहात्मक आयुर्वेद दूरावली आकृति अधीन अरे व्यूहात्मक आयुर्वेद संविधानेतर ऐति दत्त संविधाने कराती दत्त गणुआ
දූරාවලි ආකෘතිය නමින් හැඳින්වේ. මෙහි ප්‍රධාන දත්ත අනිකුත් දත්ත සමග ප්‍රධාන දත්ත අනිකුත් දත්ත සමග අනිකුත් දත්ත සමග සම්බන්ධ වන අයුරින් ප්‍රධාන දත්ත සමග සම්බන්ධ වන අයුරින් ව්‍යුහය ගොඩනගා ඇත. මුදේ මේ විදිහට දත්ත කපඩා තියා යනවා. ඕක දැනගෙන හිටපුවාම ඇති ඈ. හැඳ ගන්න පුතා මේ ආකෘතිය. ඊළඟට අපි යනවා ජාල ආකෘතිය ගැන කතා කරා. ජාල ආකෘතිය. ඒකෙදි පුතේ වෙන්නේ මේ වගේම සිද්ධියක්. හැබැයි මේකේ හොඳට මතක තියාගන්න. මෙතෙන් එනවා නම් කෙනෙක් දත්තයක් ගන්න මෙහෙම පිළිවෙලකට එන්න ඕන. හරිනේ? මේකේ ඉහළ සිට තමයි මෙතෙන් දත්තය ගන්න එන්න ඕනේ. හැබැයි පුතේ ජාල ආකෘතියේදී මේවා අතර මොකද තියෙන්නේ? සම්බන්ධයක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔයා මතක තියාගන්න මෙන්න මේ කියන දත්ත පාදකයන් අතර එකිනෙකට සම්බන්ධකමක් තියෙනවා නම් ඒකෙදි ඕනම කෙනෙක්ට ඕනම දත්තයක් කරා යන්න පුළුවන්. හැබැයි පුතේ මතක තියාගන්න දූරාවලිය ආකෘතියේදී මෙතන ඉඳන් පිළිවෙලට එන්න ඕන මෙතෙන් එන්න. හරි. ලියන්න මෙහෙම යටින් ජාල ආකෘතිය ව්‍යුහාත්මක සංවිධාන දූරාවලිය ආකෘතියට ව්‍යුහාත්මකව සංවිධාන දූරාවලිය ආකෘතියට සමාන වන නමුත් දූරාවලි ආකෘතියේදී දත්තයක් වෙත ප්‍රවේශ වීමට නම් එය ව්‍යුහයේ ඉහළ සිට පහළට ගමන් කිරීමට සිදුවේ. නමුත් ජාල ආකෘතියේදී එවැනි සීමාවක් දක්නට නොමැත. මෙහිදී ඇති වාසිය වන්නේ
මෙහිදී ඇති වාසිය වන්නේ පහසුවෙන් දත්ත පරිශීලනය කිරීමේ හැකියාවයි පහසුවෙන් දත්ත පරිශීලනය කිරීමේ හැකියාවයි අනගන්න පුතේ මේක මෙහෙම එකින් එකට සම්බන්ධකමක් තියෙනවා. හරි? අර ඉහළ සිට පහළට එන්න ඕනේ නැහැ. මෙයාට පුළුවන් මෙතෙන්ද උනත් යන්න. දත්ත වලට ප්‍රවේශ වෙන්න පුළුවන්. අඳගන්න ජාල ආකෘතිය. ඔන්න ඔතනින් පස්සේ ඔයා දන්නවා දැන් ඔයාට නිබන්ධනයේ පටන් අරන් තියෙන්නේ ඔන්න ඔතනින්. නිබන්ධනයේ පටන් අරන් තියෙන්නේ ඔන්න ඔතනින්. හරිද? මොකද ඔයා දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ කාරණා ටික පුතේ. දත්ත පාදකේ දැන් අපි යන්නේ මොකටද? මැනුවල් කරන කතාවට නෙමෙයි, සාම්ප්‍රදායික ක්‍රමයට නෙමෙයි. මේක ඊට අපිට තියෙන සම්බන්ධිතය ඊට පස්සේ තියෙන වස්තු සම්බන්ධය. මොකද අපිට වස්තු සම්බන්ධකේ කතා කරන්න ඕනේ නැහැ. ඒක සම්බන්ධයට හා සමානයි. අපි ඒක මේ වෙලාවේ කතා කරමු සම්බන්ධය කතා කරලා ඉවර වෙලා. මොකද අපිට ටියුට් එකේ ඒක දීලා තියෙන නිසා. ඊළඟට මම මේ යන්නේ අපි දැන් පුතා සාම්ප්‍රදායික ක්‍රමයට අතුරු ක්‍රමයට පොත්පත්වල දත්ත කපඩා පවත්වාගෙන යාම නෙමෙයි මින් ඉදිරියට කතා කරන්නේ. මින් ඉදිරියට යන්නේ මොකද්ද? ස්වයංක්‍රීය හේවත් පරිගණක ක්‍රමයෙන් දත්ත පාදක පවත්වාගෙන යාම පිළිබඳ. එහෙනම් යම් දැන් ඔයාගේ පොතට ඔයාලා දීලා තියෙන නිබන්ධනයේට ඒ නිබන්ධනයේ ඔයාලා දීලා තියෙන පුතා රූප සටහන බලන්න 3-4 දෙනෙක් එකතු වෙලා එක දත්ත කපඩාවක් තමයි පුතේ භාවිතා කරන්නේ. 3-4 දෙනෙක් එකතු වෙලා එක දත්ත කපඩාවක් එකවර භාවිතා කරනවා. ඒ කියන්නේ පුතේ අපි පොත්පත් වෙන වෙනම පාවිච්චි කරන්න වෙනවා අනුරාධපුරේ ඉන්න කෙනාට, කොළඹේ ඉන්න කෙනාට, නුවරේ ඉන්න කෙනාට. නමුත් පරිගණක තාක්ෂණය නිසා ඒක සංවේදන තාක්ෂණයක් එකතු වීම තුළ හැමෝටම එකම වෙලාවේ එකම එක දත්ත පාදකයක් විතරක් භාවිතා කිරීමේ හැකියාව නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා තමයි අනුරාධපුරෙන් සල්ලි දාපුවාම කොළඹින් ගන්නත් පුළුවන්. කොළඹින් සල්ලි ගත්තාම අනුරාධපුරෙන් බලපුවාම සල්ලි ගන්න අඩු වෙලා තියෙන්නේ. හරි? එහෙනම් මෙන්න මේ වගේ එක දත්ත පාදකයක් භාවිතය ආවේ මොකක් නිසාද? පරිගණක තාක්ෂණය නිසා. එහෙනම් පරිගණක තාක්ෂණයත් එක්ක දත්ත පාදකේ යන විදිය තමයි මින් ඉදිරියට අපි කතා කරගෙන යන්නේ. ලියා ගන්න ඔය දත්ත පාදකේ රූප සටහනට යටින් මෙන්න මෙහෙම කතාවක් කියලා දීලා තියෙනවා ඔයාට. දත්ත පදනම් සහ දත්ත පදනම් කළමනාකරන මුදුකාංග ඒක රාශී වීමෙන් දත්ත පදනම් පද්ධතියක් සකස් වේ. දත්ත පදනමක් ලෙස අර්ථ දැක්වෙන්නේ ප්‍රයෝජනවත් තොරතුරු නිර්මාණය සඳහා ඒක රාශී එහා පැත්තේ තියෙනවා ඒක රාශී ඌ ඉලෙක්ට්‍රොනික වාර්තා සමූහයකි. එහෙනම් පුතා දැන් අපි කියන්නේ මොකක්ද කියලාද? ඉලෙක්ට්‍රොනික වශයෙන් දත්ත එක තැනකට සංවිධානය කරනවා නම් ඒක අපි කියනවා ස්වයංක්‍රීය එහෙම නැත්නම් පරිගණකගත දත්ත පාදකයක් කියලා. පුතේ දත්ත පාදකය කියන්නේ මේ වගේ දත්ත කවඩා කරන තැනකට ඒ දේ කරන්න අපිට මුදුකාංග දීලා තියෙනවා. ඒ මුදුකාංගයට අපි කියනවා මොකක් කියලාද? දත්ත පාදක කළමනාකරන මුදුකාංගය කියලා. DBMS කියලා. මොකක් කියලාද කියන්නේ? DBMS database management system කියන එක. එහෙනම් දත්ත පාදක කළමනාකරන පද්ධති කියන එකක් නිර්මාණය වෙනවා මොකක් කරාද? මෙන්න මේ දත්ත පාදකය ස්වයංක්‍රීය එහෙම නැත්නම් පරිගණකගත ක්‍රමයෙන් යන්න දත්ත නිසා.
ඒ තුල ඔයාට කියව ගන්න කරුණු ගණනාවක් දීලා තියෙනවා පුතේ. ඔයා මේවා කියවගෙන ඔයා බලන්න දත්ත පාදකයක් තුල දක්නට ලැබෙන විශේෂත්වය මොකක්ද? මම දැන් කටින් කතා කරලා තියෙනවා. හරි. එතකොට දත්ත පාදකයක් තුල අපි භාවිතා කරන පරිගණකගත ක්‍රමයේ යොදා ගැනීම නිසා මොන වගේ පහසුකම් ඇති වෙලා තියෙනවද? මේ නිබන්ධනයේ පුරාවට තියෙන්නේ මේ දත්ත පාදකයක් එක්ක යන. ඊට පස්සේ අපි එකතු කරලා තියෙනවා ඔයාට මම කිව්වා මේ වලාකුළු ක්‍රමය නැත්නම් වලාකුළු පද්ධති ක්‍රමය වෙනම අපි පොඩ්ඩක් වැඩිපුර කතා කරනවා මේ නිබන්ධනයේ තුල. හරි? අපි වලාකුළු ක්‍රමය කියන එක අපි කතා කරා පළවෙනි කොටසෙන්. ඒකේ වැඩි විස්තරයක් අපි මේ දෙවෙනි කොටසෙන් කතා කරනවා කියලා කිව්වා. අන්න ඒ ටිකත් එකතු කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ දෙවෙනි කොටස නිබන්ධනය පළවෙනි පාඩමේ දෙවෙනි කොටස නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔයා මෙන්න මේ කරුණු ටික කියව ගන්න. හරි. දැන් දත්ත පාදකයේ කියන එක ඔයා දන්නවා. ඒකට යොදා ගන්න ආකෘති ටික තියෙනවා. හරි. ඒ ආකෘතිත් එක්ක දැන් ඔයා ගාව තියෙනවා දත්ත පාදකයේ කියන එකේ පොඩි රූප සටහනක්. මොකද්ද රූප සටහන? මේ වෙන් වශයෙන් අසංවිධිතව තිබ්බ දත්තයන් එක් ආකාරයකට ආකෘතියකට අනුව සංවිධානාත්මකව පෙළගස්සපු තැනක් තමයි අපි දකින්නේ මොකද්ද? දත්ත පාදකයක් විදිහට. ඒ දත්ත පාදකයේ දැන් මින් ඉදිරියට අපි කතා කරන්නේ කොහොමද? පරිගණක අනුසාරයෙන්. එහෙනම් පරිගණකගත දත්ත පාදකයක් නිර්මාණය කිරීම, ඒ නිර්මාණය කිරීමට පහසුකම් සපයනවා කවුද? දත්ත කළමනාකරණ පද්ධතිය. database management system කියන එක. පුතා ඔයා ගෙදරදී මේක කියව ගන්න. ඒකට යොදා ගන්න DBMS software මොනවද කියලා දීලා තියෙනවා. ඒ දත්ත පදනම් එක්ක ඔයා යද්දී ඔයා අපි ඊළඟ දවසේ හම්බෙන්නේ සම්බන්ධිත ආකෘතිය කියන එකෙන්. එතෙන් එනකම් කොටස ඒ කියන්නේ දෙවෙනි පිටුව ඔයා හොඳට කියවලා ඒකේ අදාළ තැන් highlight කරලා තියාගන්න. මේවා නොකියා ඉන්න එපා. පේපර් එකේ මේවා බහුවර්ණ ප්‍රශ්න වලට අහනවා. මොනවද? දත්ත කළමනාකරන මුදුකාංග වලට උදාහරණ මොනවද? ඔන්න දීලා කියනවා. MySQL, Oracle database, ඊට පස්සේ DB2, හරි? ඊට පස්සේ MS Access මේ වගේ උදාහරණ විභාගය අහලා තියෙනවා. මම ඔයා ඊළඟ දවසේ හම්බ වෙනකොට ඔයාට ගෲප් එකකට දාලා තියෙනවා IT එකේ ගිය පාර පේපර් එකක්. ඊට ඒකේ පේපර් එක ලියන්න ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් දීපු පේපර් එකක්. ඔයා ඒ දෙකේ print එකක් අරන් ඔයා ලෑස්ති වෙන්න. දැන් පුතේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් ඔයාට. මොකද අපි තුන්වෙනි පාඩම පටන් ගත්තාම විශාල ප්‍රශ්න තොගයක් ඔයාට විභාගයේ ආපු පේපර් එකේ ලියන්න පුළුවන් වෙනවා. පෙබරවාරි මාසෙ ඉවරනකොට අපි 3යි 4යි පාඩම් ටික ඉවර වෙනවා. හරි? එතකොට අපිට තියෙන මාර්තු මාසයේ එනකොට අවසන් කොටස කරන්න. පුතා දැන් පාඩම් කරලා ඉවර කරගන්න. මේකේ තියලා තියෙන්නේ ලියන්න නැතුව ඔයාගේ මතකයක කරුණු එකතු කරගන්න තමයි මම මේ නිබන්ධනේ දීලා තියෙන්නේ. කරුණු එහෙම් පිටින් දීලා තියෙනවා. කියව ගන්න ගෙදර ඉද්දි නිකන් ඊළඟ දවසේ අපි හම්බෙන්නේ සම්බන්ධිත ආකෘතියෙන්. අපි මේ කතා කරන database එකේ සම්බන්ධිත ආකෘතියෙන් අපි ඊළඟ දවසේ හම්බ වෙනවා. එතෙක් එනකන් තියෙන සියලු දේ ඔයා